නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාවනාවෙන් දුරු කරන කෙලෙස් පිළිබඳව කතා කරද්ද කෙලෙස් මට්ටම් තුනක් ගැන අපි කතා කරනවා. සාමාන්‍ය බහුල වශයෙන් කතා කරනවා. වීතික්කම කෙලෙස්, අනුසය කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස් කියනවා. ඒතර මේවා දුරු වෙන ක්‍රම ටිකක් පෙන්නනවා. සීලයෙන් වීතික්කම කෙලෙස්, සමාධියෙන් පරිඋත් ทาน කෙලෙස්, මාර්ගයෙන් අනුසය කෙලෙස්. එහෙම කිව්වම තේරෙනව නේද? එතකොට ගැඹුරු වැඩි නම් කියන්නේ මේ එතකොට මේක සාමාන්‍ය අපි ගන්න ක්‍රමයක්. එතකොට ඔය අට කතාවෙන් පෙන්වන කාරණාවක් තියෙනවා මේ කෙලෙස් උපදින ආකාර පිළිබඳව. එතකොට ඒක ගත්තාම මේ අපි ඉස්සරෝම ගත්තොත් ඔය දුරු කරන කෙලෙස් ගත්තාම විපස්සනාවෙන් දුරු කරන කෙලෙස් මොන කෙලෙස්ද දුරු කරන්නේ කියලා. එහෙම ගත්තාම දැන් අපි කියමුකෝ විදර්ශනා කරනකොට යම් කිසි කෙනෙක් කෙලෙස් දුරු කරනවා කියලා කිව්වොත් ඒක හරි කතාවක්. එතකොට කෙලෙස් අපි ගත්තොත් කාල වශයෙන් ගත්තොත් අතීත, වර්තමාන, අනාගත කියලා ගත්තොත් එතකොට විපස්සනාවෙන් අතීත කෙලෙස් දුරු කරනවද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත්, වර්තමාන කෙලෙස් දුරු කරනවද කියලා ප්‍රශ්නයක් අහුවොත්, අනාගත කෙලෙස් දුරු කරනවද කියලා ප්‍රශ්නයක් අහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරය? මම තමයි ප්‍රශ්න අහන්නේ. විපස්සනාවෙන් දුරු කරන කෙලෙස්. අපි ඒක පරියායක් මම මේ කිව්වේ. ඒ කියන්නේ අපි තුන් කාලයෙන් ගත්තොත් කෙලෙස් කියන ඒවා. එහෙම ගත්තොත් සාමාන්‍ය අපි ගත්තොත් කෙලෙස් දුරු කරනවා කියන එක මේ අර විදිහට අපිට ගන්න පුළුවන් නේ. වීතික්කම, අනුසය කියන අවස්ථාව. අර විදිහට ගත්තොත් අපිට සාමාන්‍ය ඔකට දෙන්න පුළුවන් සාධාරණ උත්තරයක් මොකද්ද? වර්තමාන කෙලෙස්. කක්වත්. විපස්සනාවෙන් දුරු කරන්න කෙලස් ගත්තාම ඒකක්වත් දුරු කරන්නේ නැහැ. ඒක හේතුව කියන්නේ දැන් එහෙනම් කෙලස් දුරු කරන්නේ නැද්ද කියලා ඇහුවොත් එතකොට මොකක්ද කියන්නේ? දුරු කරන්නේ. ඒතර මොන කෙලස්ද දුරු කරන්නේ කියලා ඊට පස්සේ එන ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දැන් අපි මේ කියන්නේ විපස්සනා කරනකොට දැන් අතීත කෙලස් ගත්තොත් අපි සත්‍යයක් ගැන කතා කරොත් දැන් අපි සාමාන්‍ය සම්මුතියේ කියනවා අපි අතීතේ හටගත්තු කෙලස් නැවත උපදින්න පුළුවන් කියලා. අනාගතෙත් කෙලස් උපදින්න පුළුවන්. වර්තමානෙත් උපදින්න පුළුවන් කියන කතාවක් අපි සම්මුතියේ කරනවා. නමුත් අපි මේ ඇත්ත සත්‍ය ගත්තොත් කෙලස් දුරු කරනවා කියනකොට කෙලස් කියනවා අපි ගත්තොත් සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් ඇති දේවල් ගත්තොත් ඒක විපස්සනා අපි කියමු අතීතයේ යම් කෙලෙසයක් හටගත්තා නම් ඒ කෙලෙසේ අතීතෙම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙනවා. එතකොට දැන් විපස්සනාවෙන් අතීත කෙලෙස් දුරු කරනවා කියොත් වැරදි. මොකද ඒ කෙලෙස් දැන් නැහැ. අපේ අවිද්‍යාව නිසා තියනවා කියන අදහස එනවා. ඒක අපිට වැටහීමක්. එතකොට අතීත කෙලෙස් දුරු කරනවත් නෙවෙයි. අනාගත කෙලෙස් තව ඉපදිලා නැති නිසා ඒවා දුරු කරනවත් නෙවෙයි. එහෙම ගත්තහම වර්තමාන කෙලෙස් දුරු කරනවද කියලා ඇහුවොත් විපස්සනා කරන අවස්ථාවේ උට අකුසල් නැහැ. කුසල් උපදින්නේ නැහැ. එහෙනම් කෙලෙස් හටගෙන නැහැ. ඉතින් වර්තමාන කෙලෙස් දුරු කරනවා කිව්වොත් ඒ විපස්සනා කියන්නේ කුසල් රක අකුසල්. ඒතකොට මේ දෙකම එක්ක තියෙන්න වෙනවා මාරුවට දුරු කරනවා. ඒ නිසා මේ කතාව කිව්වොත් වර්තමාන කෙලෙස් දුරු කරනවා කිව්වොත් ඒ කතාව වැරදි. එහෙනම් විපස්සනාවෙන් දුරු කරන්නේ මොන කෙලෙස්ද කියලා ඇහුවොත් මේ
අට කතාවේ කියනවා එක කතාවක් කියනවා අනුස්සය කියන කතාව. ඒ කියන්නේ ආරම්භන අනුස්සය කියලා. තව කතාවක් කියනවා ආරම්භන අදිග්ගහිත uppන්න කෙලෙස්. වර්තමාන uppන්න නෙවෙයි, අතීත uppන්න නෙවෙයි, අනාගත uppන්න නෙවෙයි, ආරම්භන අදිග්ගහිත uppන්න කියන වචනයක් කතා කරනවා. අපිට අහලා තියෙනවද දන්නේ? අහලා නැහැ. ඒක තමයි මේ කියන්නේ ඒක බොහෝ විට පෙළේ කතා වෙන එකක් නෙවෙයි, අට කතාවේ කතා වෙන එක. නමුත් මේක බොහොම හරි කතාවක්. ඒ කියන්නේ දැන් ආරම්භන අදිග්ගහිත uppන්නේ කියලා කියන්නේ දැන් කෙලස් තැම්පත් වෙන ක්‍රමයක් තියෙනවා, අරමුණක් මත තැම්පත් වෙනවා. අනිත් එක තමයි ස්වභාවයෙන් අපි තුල තැම්පත් වෙලා තියෙන කෙලස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් ඒ තැම්පත් වෙලා කියන එකෙන් අදහස් කරන්නේ මේ කොහේ හරි ගබඩා වෙලා තියෙනවා කියන එක නෙවෙයි. සුදුසු අවස්ථාව ආවහම උපදින්න පුළුවන් බවක් තියෙනවා නම් එතකොට අපිට කියන්නවා ඒ කෙලස් ඔහුට තියෙනවා කියලා නේ. කියන්නේ දැන් මට තරහ ආවේ නැති වුණාට මේ හැමෝටම තරහ ගස්සන්න පුළුවන් බව තියෙනවා නේ. දැන් තරහ නැති වුණාට එහෙනම් එයාට ඒ කෙලෙසේ තියෙනවා. දැන් ලෝභය මාන්නේ දිට්ඨිය ආවේ නැති වුණාට ඔහුට ඒක ඇති කරන්න පුළුවන් බව හා ඇති වෙන බව තියෙනවා. එතකොට එහෙනම් ඒකෙන් කියන්නේ දැන් නැති වුණාට ඒ කෙලෙස් ඔහුට තියෙනවා කියලා කියනවා. අන්නේ තියනවා කියන කතාවට තමයි මේ තැම්පත් වෙලා තියනවා කියලා කියන්නේ. ඒකට තැම්පත් වෙලා තියනවා කියන්නේ සුදුසු අවස්ථාව ප්‍රත්‍ය ආවම උපදින්න පුළුවන් බව තියෙනවා. ඒකට එහෙනම් ඒ කෙලෙස් අපිට තියෙනවා. ඒකට ඒවට කියනවා අපි සාමාන්‍ය సంతాනුසය කියලා. ස්වභාවයෙන්ම සත්වයේ තුල මාර්ග ඥානයක් ඉපදිලා නැති තාකල් ඒ సంతాනයක් තුල තියෙන කෙලෙස්. පටිඝානුසේ ගමු, රාගානුසේ ගමු, මානානුසේ ගත්තොත් මේ වගේ දේවල්. එතකොට ඒවා සාමාන්‍යයෙන් ඉපදිච්ච බිලින්දා තුලක් තියෙනවා. හැබැයි ඒක ඉපදිලා නෙවෙයි තියෙනවා. එතකොට ඒක ස්වභාවයෙන්ම ඔහු තියෙන කෙලෙස් ටික. ඒක දුරු කරන්නේ මොකෙන්ද? මාර්ගඥානෙ. එතකොට ඒ දුරු කරන්නේ මාර්ගඥානෙ. ඒකට කියනවා මොකක්ද මේ අවික්ඛම්බිත උපන්නේ කියලා. කියන්නේ අප්‍රහීනව ප්‍රහීන නොවුණු කෙලෙස් කියලා කියනවා. එතකොට ඒ කෙලෙස් මාර්ගඥාණයෙන් දුරු කරන්නේ මොකද ඒවා ස්වභාවයෙන්ම සත්වයේ තුළ පවතින. තව කෙලෙස් ටිකක් තියෙනවා විපස්සනාවෙන් දුරු කරන කෙලෙස් කියලා. ඒවට තමයි කියන්නේ අරමුණක් මත තැම්පත් වෙන ආරම්භන අදිග්ගහිත උප්පන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි යම් ආයතන 6කින් එකකින් අරමුණක් ගන්නකොට ඒ අරමුණ අපි දකින අවස්ථාවේ ඒ අරමුණේ ඇත්ත දැක්කේ නැත්තම් මේ අරමුණ අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගැනීමක් වුණොත් අන්න එතන කෙලස් තැම්පත් වීමක් වෙනවා. තේරෙනවද? ඊළඟට තමයි ඒ අරමුණේ අපි ඒක ඉෂ්ඨ අරමුණක් නම් ඒ ඉෂ්ඨ අරමුණේ අපිට රාගානුසයෙන්වත් පුළුවන්, පටිඝානුසයෙන්වත් පුළුවන්, ලෝභයෙන්වත් පුළුවන්, ප්‍රිය අරමුණේ, ද්වේෂය අකමැති අරමුණෙන්වත් පුළුවන්. එහෙම එන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාවත් එහෙම ආවේ නැතත් අරමුණක් පිළිබඳව අපිට නිට්ටය වශයෙන් නිට්ටයයි කියන අදහස ආවා. එතකොට මේක සියුම් අවස්ථාවක්. තේරෙනවද? දැන් උදාහරණයක් වශයෙන් අලුත් මේ පේන සිද්ධිය ගත්තොත් මේ පේන සිද්ධිය අපිට විපස්සනා ඥානයකින් දැක්කොත් කෙලස් තැම්පත් නොවන ආකාරය තමයි මේ පේනවා කියන සිද්ධිය මේ මොහොතේ ඇහත් රූපයක් කියන මේ දෙකත් ඒ කියන්නේ නාම රූප දෙක නිසා පෙනෙන සිද්ධිය. හටගත්තු සිද්ධියක්. ඒකට මේක මේ ඇහත් රූපයක් දෙන්නනකොට මේ පෙනීම නැති වෙනවා. පෙනීම නැති වෙනවා කියන එකෙන් අදහස් කරේ අපිට පෙනෙනවා කියන තැන වෙලා තියෙන්නේ ඒ අරඹය ඇහත් රූපයක් නිසා එතන වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනකොට තමයි අපි පෙනෙනවා කියලා කියන්නේ. එතකොට මේ ඇහත් රූපයක් කියන මේ ප්‍රත්‍ය නැති වෙනකොට
මේ අපිට පෙනිච්ච රූප ධර්මයේද නිරුද්ධ වෙනවා. ඒ ඇහැද නිරුද්ධ වෙනවා. ඒ පෙනීම සිද්ධ කරපු යම් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටිකක් තියෙනවා. මේ සියල්ලම නිරුද්ධ වෙනවා. ඕක තමයි විපස්සනාවේ සත්‍ය ඥානය කියන්නේ. එතකොට මේ විපස්සනාව නොදන්නා කෙනාට එයාට ඒ අවස්ථාවේ මේ තියෙන කෝපයක් හෝ තියෙන දෙයක් නිත්‍යව පවතින දෙයක් හැටියට ගන්න. එතකොට ඒ ගැනීම තුළ එයාට වෙන අවිද්‍යාවක් වෙනවා. මේ උනේ අවස්ථාවට මේ ස්කන්ධ ටිකක් පහළ වුණේ වෙනත් හිතක් හෝ ස්කන්ධ ටිකක් හට ගන්නකොට මේ දැකීම නිරුද්ධ වෙනවා කියන ඒ නුවණ එයාට අහිමි වෙනවා. එතකොට එයාට මේ එන්නේ තියෙන දෙයක් දැක්කා ඊට පස්සේ ආපහු මේක තියෙන්නත් පුළුවන් කියන නිත්‍ය සංඥාව. ඔන්න ඕක විපස්සනාවේ දියුණුවටපත් වෙච්චිපත් උනහම දුර වෙන කෙලෙසයක්. විපස්සනාව කියන්නේ විපස්සනාවක් කියලාගෙන භාවනා කරන කෙනෙක් මුලින්ම දුරු කරන්නේ මේකට තියෙන ලෝභය. ඊට පස්සේ මේකට තියෙන අකමැත්තක් තියෙනවා. ඒක තමයි දුරු කරන්නේ මුල් අවස්ථාවේ. එතකොට ඒක සාමාන්‍ය සමතේනුත් විපස්සනාවෙනුත් දෙකෙන්ම වෙන්නේ. ඒ කියන්නේ අපි මෛත්‍රී භාවනාවක් හෝ බුදුගුණ භාවනාවක් හෝ කරනකොට ඒ භාවනාව එක දිගට කරාගෙන යන්න බැරුව අපිට මොනවා හරි බාධක ටිකක් එනවා නම් ඒ ආවේ අපි මීට පෙර හුරු පුරුදු කරපු ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත ආදී කෙලෙස් සහිත විතර්කයෝ ටිකක් එන්නේ. ඒ කියන්නේ උපාදාන වෙච්ච ඒවා තමයි එන්නේ. එතකොට ඒවා දැන් ඔන්න භාවනා කරනකොට එනවා. එහෙම එනකොට දැන් මේ භාවනා කරන කෙනා මේ භාවනා කරන්න මෙහෙම උපදින කෙලෙස් ටික ටික ගෙවීමට යනවා. ඔහොම ගෙවිලා ගිහිල්ලා යම් දවසක් එනවා යාට හිත එක තැනක නතර වෙනවා. මොකද යාට දැන් අර කෙලස් අර හිත එහාට මෙහාට දුවන ගතියක් නැහැ. හිත බාහිරට පනින ගතියක් නැහැ. හිත නිකන් එක තැනක නතර වෙලා වගේ එනවා. ඒ කියන්නේ අර කියපු පරිඋත්ථාන කෙලස් නැති වෙන අවස්ථාවක් වෙනවා. ආවන් පස්සේ ඊළඟ හිතේ මට්ටමක් වෙනවා මේ නিত্য ආත්මයි හොඳයි සුඛයි කියන කෙලස් ටික. ඒක සියුම්ම පවතින කෙලස් ටික. මේ කෙලස් ටික කෙනෙක් දැක්කේ නැත්නම් එයාගේ හිත උතනින් නතර වෙනවා. දැන් මේක අපි හිතන්නේ කෙලස් කියලා මේකට තියෙන අකමැත්ත මේකට තියෙන කැමැත්ත දුරු වුණාම කෙලස් නෑ කියලා. නමුත් ඒක ඕලාරික රළු කෙලස් ටික. ඔය කෙලස් ටික හටගත්තේ ඊට යටින් තියෙන මේ සියුම් කෙලස් නිසා. ඒ සියුම් කෙලෙසේ තමයි මේක නිත්‍ය වශයෙන් ගැනීම. ආත්ම වශයෙන් ගැනීම, සප වශයෙන් ගැනීම, විපරිත වශයෙන් ගැනීම. මෙන්න මේක නිත්‍ය වශයෙන් ගන්නා බව නිසා තමයි මේකේ මේ මොහොතේ හරි අනාගතේ හරි මේක අරඹය අපිට ඇලෙන්න පුළුවන් බව, ගැටෙන්න පුළුවන් බව හෝ මොනවා හරි ආකාරයෙන් අපිට මේ පිළිබඳව කෙලෙස් තියෙනවා. හරිද? තේරුණා නේද? එතකොට ඒක මේක සියුම් අවස්ථාවක්. එතකොට මේක අපි නිට්ටයයි කියලා ගත්තේ නැත්තම් මේක මේ තියෙන දෙයක් කියලා ගත්තේ නැත්තම් මේ අවස්ථාවට හටගත්තේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දැක්ම මේ පේන දේ අරඹය ආවොත් ඊට පස්සේ මේ සිද්ධි දැන් ඉවරයි කියන්නේ. දැන් මේක අරඹය ඔහුට අනාගතයේදී කෙලස් උපදීද? උපදින්න විදිහක් නැහැ. ඇයි දකින අවස්ථාවේ ඔහුට කෙලස් තැම්පත් නොවුන නිසා. හරි. ඉතින් හැබැයි අපි මේ දකින අවස්ථාවේ ඒ මොහොතේ මේ කරඹයාමට ලෝභය දේශය ආවේ නැතත් අපි හිතන්න හොඳ නැහැ අපේ හිත රැකුණා කියලා. මොකද මේක අරඹයාමට නිට්ටයයි කියන අදහස ආවොත් දැන් අපි ඒක කෙලෙසයක් වශයෙන් ගත්තාම දැන් මේක අපිට තියනවා කියන හැඟීම කෙලෙසයක්. නමුත් හැබැයි මෙතන වෙන සිද්ධාන්තය තමයි මේ අවස්ථාවට පේන සිද්ධිය. ඒක ඉතින් මේ පේන්නේ නැහැ. ඒක හිත දියුණු වෙනකම් මේක අර මේ
අපේ හිතට වැටහෙන ගතියක් කියන එක Tamanට තේරෙන්නේ විපස්සනා හොඳට දිනුනනම්. ඊපස්සේ නැත්තම් මේක සජීවී වෙලා මේක තියෙන එකක් නිත් එකක් කියන සජීවී කරලම දෙනවා. ඒතකොට මම අර අතෙන්ට ගියාම ආපහු එතකොට අපි මේ කර්මයා එහෙම නිත්‍යයි කියලා ගත්තේ නැත්නම් අනාගතයේ කෙලෙස් උපදින්නේ නැහැ. හැබැයි අපි මේකේ ලෝභ දේශ ආවේ නැතත් මේක අපි නිත්‍යයි කියලා තියනවා කියලා අරගෙන නතර කරලා අපි වෙන අරමුණක් හෝ මෙතනින් ගියත් මේ අරමුණ අතහැරලා හැබැයි මේ අරමුණේ අනාගතයේ සුදුසු අවස්ථාවක ඕනම කෙලෙසයක් පහළ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේ කර්මයා දේශය පහළ වෙන්නත් පුළුවන්. ලෝභය පහළ වෙන්නත් පුළුවන්. මාන්නය පහළ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර සප්ත අනුසයම අනුසය වෙනවා මේ ගැනීම තුළ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක සියුම් අවස්ථාවක්. මේක විදර්ශනාවේ අර කියපු මං කියවේ මූලික අර පරිඋත්ථාන කෙලස් වීතික්‍රම කෙලස් දුරු උනම් පස්සේ ඊළඟ එන කෙලස් තමයි මේ අනුසය කෙලස් කියන එකේ ආරම්භන අනුසය කියන එක. ආරම්භන අනුසය. ආරම්භන අනුසය කියේ මොකද්ද? අරමුණක් මත තැම්පත් වෙන එක. එතකොට මේ අරමුණ කියන එක කොටස් දෙකකට බෙදෙනවා. ඉෂ්ඨානිෂ්ඨ කියලා. එතකොට ඉෂ්ඨානිෂ්ඨ කියන එකත් ඉෂ්ඨාරමුණ ගත්තොත් අය කොටස් දෙකකට බෙදෙනවා. ස්වභාව ඉෂ්ඨාරම්මණයක් තියෙනවා, පරිකප්ප ඉෂ්ඨාරම්මණයක් තියෙනවා. ස්වභාව ඉෂ්ඨාරම්මණය කිව්වේ අපි කාටත් අපටත් බෞද්ධයන්ටත් අන්‍යාගමික කෙනත් කාට වුණත් ඉෂ්ටයයි සලකන අරමුණු තියෙනවා. ඒවට ස්වභාව ඉෂ්ඨාරම්මණය. අපි කියමුකෝ බුදු කුටිය, බුදු රූපය, සංඝ දර්ශනය කියන මේ දේවල් තිරිසනාටත් ඉෂ්ඨාරම්මණයක්. මනුස්සයටත් ඉෂ්ඨාරම්මණයක්. අන්‍යාගමික කෙනෙකුටත් ඉෂ්ඨාරම්මණයක්. ඒක ස්වභාවයෙන්ම ඉෂ්ටයි. තව ඉෂ්ඨාරම්මණක් තියෙනවා. මොකද්ද? අපි ඉෂ්ටයයි සලකා ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒවට තමයි කියන්නේ පරිකප්ප ඉෂ්ඨාරම්මණය කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ අපි පිළිකුල් කරන මලකුණක් කියලා. මලකුණ ස්වභාවයෙන්ම අනිෂ්ටයි. නමුත් මේක මලකුණ කන කබර ගෝයාට හෝ ඌරට හෝ බල්ලට ඉෂ්ඨාරම්මණය. ඒ ඉෂ්ට උනේ කොහොමද? ඔහු ඒක ඉෂ්ටයි කියලා සලකා ගත්තා. ඔය කෙලෙස් නිසා. එතකොට ඒ ඉෂ්ඨාරම්මණය දෙකක් තියෙනවා. එක ස්වභාව ඉෂ්ඨාරම්මණය, අනික පරිකප්ප ඉෂ්ඨාරම්මණය. එතකොට මේ අරමුණු දෙකේම අනුසය තැම්පත් වෙනවා. ස්වභාව ඉෂ්ඨාරම්මණය තැම්පත් වෙනවා, පරිකප්ප ඉෂ්ඨාරම්මණය තැම්පත් වෙනවා. මේ දෙකේම තැම්පත් වෙන්නේ මොන කෙලෙස්ද? රාගානුසය තැම්පත් වෙනවා. කියන්නේ ලෝභය, ආශාව තැම්පත් වෙනවා. එතකොට විපස්සනා ඥානයකින් දුරු කරන්නේ ඔන්න ඔය අපි සලකා බලා ගැනීමෙන් ඉෂ්ටයි කියලා අරමුණක් මත, නිට්ටයයි කියලා අරමුණක් මත අපි කෙලෙසයක් ගත්තොත් අන්න ඒ කෙලෙසේ තමයි විපස්සනාවෙන් දුරු කරන්නේ. හරි වටින අදහසක් මේක අට කතාවේ කියන්නේ. මට ඒක ගොඩාක් වටිනවා කියලා තේරුණා. මොකද විපස්සනාවෙන් අපි කල යුත්තේ මොකද්ද? විපස්සනාවෙන් දුරු වෙන්නේ මොන වගේ කෙලෙසයක්ද කියනකොට එතකොට එක පැත්තක් කෙලෙසයක් දුරු වීම, අනිත් පැත්තෙන් නැවත ඒ කෙලෙසේ නූපදින ආකාරයට දැකීම කියන එක. කාරණා දෙකක් වෙනවා. ඒ තමයි අරමුණ හරියට දැක්කොත් ඒ අරමුණ ආය අනාගතේ කවදාවත් ඒ අරමුණේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඔය කියපු රාග, දේශ, මොහ ආදී කිසිවක් පහළ වෙන්නේ නැහැ. එකක්. අනික තමයි විපස්සනා කරනකොට අතීතයේ ඒ විදිහට පහළ වෙච්ච කෙලෙස් ටික දුර වෙනවා. ඒ කෙලෙස් දුර වෙනවා කියව අර විදිහට අපි අතීතයේ අරමුණු නිට්ටයයි ආත්මයි කියලා ගත්තනම් ඒ අරමුණු අපි සිහි කර සිහි වෙන අවස්ථාවට අපි සලකා ගත්තොත් අතීතයේ යමක් දැක්කනම් ඒක ඒ මොහොතේම නිරුද්ධ වුණා. එතකොට ඒ ඇහැද නිරුද්ධයි, ඒ රූපයද නිරුද්ධයි, ඒ වේදනාවද, සංඥාවද, සංකාරයද, විඥානයද නිරුද්ධයි කියලා
විපස්සනාවෙන් දැකිය යුතුයි. ඒ දකින්නේ මොකක් නිසාද? අපි විදර්ශනා කරනකොට අපි අතීතයේ දැකපු දෙයක් අරඹය අපිට සිහි වුණොත් හෝ ලෝභයක් හෝ ආසාවක් හෝ ආවොත් ඒ අතීත කෙලෙස්යේ පිළිබඳව අපි කොහොමද හිතිය යුත්තේ? අතීතයේ අපි යමක් දැක්කනම් ඒ දැකීම අරඹය තිබුණු රූපේද නිරුද්ධයි. ඒ අරඹය පාලවිත වේදනා සංඥා සංකාරද නිරුද්ධයි. හැබැයි එහෙම මම මේ කියන්නේ විපස්සනාවේ සාමාන්‍ය අර කියපු පරමාර්ථ ධර්මයන් මතු වෙච්ච කෙනෙකුට. තේරුණාද? ඒ කියන්නේ තවම සම්මුතියක් තුල සම්මුතිය පරමාර්ථයේ වෙන් කරගන්න කෙනෙකුට මේක හරියන්නේ නැහැ. තේරුණාද? මොකද දැන් අපිට දැන් හිතන්නකෝ දැන් මට ඕන gedara සිහි වෙනවා කියලා හිතන්න. කවුරු හරි සිහි වෙනවා. දැන් සිහි වෙනකොට නිකන් අපි හිතුවට වැඩක් නැහැ. ඒ gedara කියලා දැකපු එකත් නිරුද්ධයි, ඒ වේදනාවත් නිරුද්ධයි, සංඥාවත් නිරුද්ධයි කියලා එහෙම බැලුවා කියලා වැඩක් නැහැ. මොකද දැන් මට ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕනේ. මම රැවටුණාට මේකේ මම දකින්නවා, මේ ඇහෙන් දකින්නවා කියලා හිතුවට මෙතන ඇත්ත සිද්ධිය නම් මොකද්ද? පෙනෙනවා, ඇහෙනවා, දකින්නවා, සිහි වෙනවා කියන තැන ස්කන්ධ ටිකක් පහළ වෙනවා. අනාත්ම වූ ධර්ම ටිකක් පහළ වෙන්නේ කියන එක එයාට වැටහිලා තියෙනවා. එයා තමයි කියන්නේ අර කියපු දිට්ඨි විසුද්ධිය හෝ කියන්නේ විදර්ශනාවේ පරමාර්ථ නාම රූප දෙක වෙන් කරගත්තු කෙනා. ඔය නාම රූප දෙක වෙන් කරගත්තු කෙනා තමයි විපස්සනාවේ ආරම්භය පටන් ගන්නේ. එතෙක් අපි භාවනාව කියලා කරන්නේ මේ නාම රූප දෙක තේරුම් ගන්න එක. නාම රූප දෙක වෙන් කරගන්න එක. ඒක තමයි භාවනාව. ඒ නාම රූප දෙක කරගන්නවා කියන්නේ දැන් කෝපයක් කියලා මට හම්බෙන තැන නෑ මෙතන කෝපයක් නෙවෙයි තියෙන්නේ. කෝපේ මම දකින්නවා කියන තැන නෑ වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. කියලා සම්මුතිය පරමාර්ථ ධර්මයන් වෙන් කර ගැනීම තමයි භාවනා කරන යෝගාවචරය මුලින්ම කරන සිද්ධිය. ඔය ටික අනිවාර්යයෙන්ම හැම දිනම කළ යුතුයි. ඕක නොකර කෙනෙක් ඔය කියන තිලක්ෂණය හෝ උදේවැය හෝ එහෙම නැත්නම් කියන කිසිදු විපස්සනා ඥානයක් වැඩෙන්නේ නැහැ. කරාට වැඩකුත් නැහැ. ඒක පරමාර්ථ ධර්මයට මතුවෙලා පිරිසුදු පරමාර්ථ ධර්ම මත තමයි එයා භාවනා කළ යුත්තේ. තේරුණා නේද? එතකොට ඒ භාවනාව තියෙන පරමාර්ථ ධර්මයක් තුලද සම්මුතියක් තුලද? භාවනාවට අරමුණු වෙන්නේ මං ඇහුවොත් පරමාර්ථයේද සම්මුතියද? අරමුණු වෙන්නේ අපි අරමුණු භාවනාවෙන් දැක යුත්තේ හෝ අරමුණු කරන්නේ හෝ භාවනාවට අරමුණු වෙන්නේ සම්මුති ධර්මයන්ද පරමාර්ථ ධර්මයන්ද? අරමුණු කලියුත්තේ පරමාර්ථ ධර්ම. ආ අරමුණු වෙන්නේ ඒ දෙකම එකයි ඉතින් සම්මුතිය අරමුණු කරොත් වැරදිද? විපස්සනාවට වැරදි. සම්මුතියට හැටියට දැක්කොත් එතකොට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් වැරද්ද තියෙන්නේ සම්මුතියේද? නෑනේ. සම්මුතිය අපි වරදවා ගන්න එක නේ. දැන් අපි මේක අර කතාවක් කියන්නේ මේක කෝප්පේද මේකට කෝප්පේ කියනවාද කියන කතාව කිව්වොත් නේ. මොකද්ද කියන්නේ? මේකට කෝප්පේ කියන. එතකොට මේක මොකද්ද? මොකද්ද මේක එතකොට? මේකට කෝප්පේ කියනවා නම් මේක මොකද්ද? තීන සතර මහා ධාතු. එහෙනම් මේක සතර මහා ධාතු. මේ සතර මහා ධාතු වලින් හැදිච්ච හැඩයට කෝප්පේ කියනවා. හැබැයි ඔය කතාව අපි කියනවා. දැන් සාමාන්‍ය කෙනෙකුගෙන් අහුවොත් ඔය උත්තරේ දුන්නට හැබැයි කෙනෙක් අවබෝධයෙන් දෙනවා කෙනෙක් අනවබෝධයෙන් දෙනවා.
අවබෝධයෙන් දුන්න කෙනාට කියන්න පුළුවන් අර කතාව. මේක මොකද්ද කියලා. ඔතන මේක සතර මහා ධාතු. මේක කෝප්පේ නෙවෙයි. හැබැයි මේ සතර මහා ධාතු වලින් හැදිච්ච හැඩයට කෝප්පේ කියන සම්මුතිය දෙනවා. එතකොට ඔය ඒ කාරණාව දැනගෙන අපි මේකට කෝප්පේ කිව්වා කියලා ඒක කවදාවත් අපිට බාධාවක් කරන්නේ නැහැ. ඒක විපස්සනාවට බාධා කරන්නේත් නැහැ. සමාධියට බාධා කරන්නේත් නැහැ. සම්මුතිය කවදාවත් විපස්සනාවකටවත් සමතේකටවත් සීලයකටවත් කිසි දවරෙන් බාධා කරන්නේ. සමත කමටහන් ගත්තොත් ඔක්කොම මොනවද? සම්මුතිය. නේ? එතකොට එහෙනම් සම්මුතිය සමතේකටවත් බාධා කරලා නැහැ. සියලු කසින ඊට පස්සේ දැන් අපි කියමු මෛත්‍රී භාවනාව කියලා. සත්‍ය පඤ්ඤාක්තිය. සත්‍යෙත් නෑ සත්‍ය පඤ්ඤාක්තිය. එතකොට මෛත්‍රියට අරමුණු වෙන්නේ මොකද්ද කියලා આવොත් මොකක්ද අරමුණු වෙන්නේ? සත්‍ය පඤ්ඤාක්තිය. අරමුණු. එතකොට එහෙම ගත්තාම සමත කර්මස්ථාන සියල්ලම හැබැයි මේ අරූපාවචර හැර රූපාවචර අරූපාවචර කර්ම සමාධිය වල දෙකක් පරමාර්ථ දෙකක් සම්මුති රූපාවචර මේ කර්මස්ථාන ඔක්කොම අපි හිතමු රූපාවචර ගත්තොත් ධ්‍යාන ටික ඔක්කොම ධ්‍යාන ඔක්කොම සම්මුති අරූපාවචර ධ්‍යාන වල පරමාර්ථ සම්මුති කියලා දෙකක් තියෙනවා ඒක අපි පැත්තකින් දෙමු එතකොට එහෙනම් සම්මුතිය හැටියට දැනගෙන එයා ලෝකේ කටයුතු කරාට ප්‍රශ්නයක් නැහැ. සම්මුතිය බාධාවක් නම් කවදාවත් කෙනෙකුට රහත් වෙලා එකට ඉන්නත් බෑ. මිනිස්සුත් එක්ක ඉන්නත් බෑ. එක්කෝ කැලේකට යන්න වෙනවා තනි වෙන්න. නමුත් තනි වෙන්න ගියත් එයාට සිව්පසේ සඳහා එන්න වෙනවා. එතකොට එයාට ඒක කරන්නත් බැරි වෙනවා. ඒයි සම්මුතිය බාධාවක්. එහෙනම් සම්මුතිය අපි ඒක නිත්‍ය කරගන්න නිසා ඒක එහෙම දෙයක් කියලා සම්මුතියේ ඒ පරමාර්ථයට ගැට ගැහිීමමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම සම්මුතිය සම්මුතියෙන් පරමාර්ථය අපි වෙන් කරගන්නවා. එහෙම වෙන් කරගත්තු කෙනාටයි විදර්ශනාව තියෙන්නේ. එහෙම නැති කෙනාට විදර්ශනාවක් නැහැ. කෙනෙක් සම්මුතියක් තුල ඉඳගෙන ඉන්නවනම් සම්මුතිය තුල ඉඳගෙන විදර්ශනා කරනවා ඒක භාවනා කුසලයක් වෙයි. නමුත් ඒක අර කියන කෙලෙස් දුරු කරන විපස්සනා වැඩපිළිවෙල නෙමෙයි. ඉතින් අන්න ඒ නිසා තමයි මේ මුලින්ම කරන්න ඕනේ භාවනා කරන කෙනා සම්මුතිය පරමාර්ථයෙන් වෙන් කරගන්න. ඕක හැබැයි විපස්සනාවේ අමාරුම එක. ඒ කියන්නේ භාවනාවේ අමාරුම එක. මම ඔකට කියලා තියෙනවා කෙනෙක් සෝවා මාර්ගඵල ගත්තාම අමාරුම ඵලේ සෝවාන් ඵලය. ඒ වගේම තමයි විපස්සනා ඥාන ගත්තාම විපස්සනා ඥාන වලින් අමාරුම දේ තමයි ඔන්න ඔය කියන දිට්ඨි විසුද්ධිය. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. සම්මුතියෙන් නාම රූප දෙක වෙන් කරලා ගන්න එක තමයි අමාරුම එක. ඇයි සංසාරේ මේතා අති දීර්ඝ කාලයක් අපි යම් දවසක සත්‍යෝ වශයෙන් පහළ වුණා නම් ඒදා ඉඳන් මේ දක්වා අපි හිටියේ මේ තුල සම්මුතිය තුළ. එතකොට මේක වෙන් කර ගන්නවා කියන එක ලේසි නෑ. ඒ නිසා ඇතැම් අය විදර්ශනා කරන්න ගියත් විදර්ශනා කරන්නේ සම්මුතිය ඇතුළේ. තේරුණා? ඒ කියන්නේ අපි කෙස් කියන අරමුණ අරගෙන මේකේ තුල අපි පඨවි ධාතු බැලුවා, ලොම් නිය දත් කියන මේ වගේ පඨවි ධාතු බැලුවත් එයා බලන්නේ කෙස් කියන සම්මුතිය ඇතුළේ ඉඳගෙන නම් එතකොට එයාට කවදාවත් මේ කෙස් වලින් මිදෙන්න බෑ නේ. එහෙනම් අන්න ඒක තමයි කෙනෙකුට පහදලා දිය යුත්තේ භාව විදර්ශනා කරන කෙනෙක් නම් පහදලා දිය යුත්තේ විපස්සනාව කියන්නේ මොකද්ද විපස්සනාවේ පටන් ගැනීම මොකද්ද කියලා ගත්තොත් ඒ කියන්නේ අපි කිව්වොත් විදර්ශනා භූමිය කියලා විදර්ශනා භූමිය මොකද්ද කියලා අපිට කියන්න වෙන්නේ සම්මුතියෙන් පරමාර්ථ ටික වෙන් කරගෙන අන්න එහෙම වෙන් කරගත්තු කෙනාට තමයි හම්බෙන්නේ අර කියපු කෙලෙස් දුරු කිරීම කියන එක. එහෙම නැති වුණොත් එයාට කුසලයක් වෙනවා කෙලෙස් යටපත් වෙනවා දුරු වීමක් වෙන්නේ. දැන් අපි සාමාන්‍ය කෙනෙක් සම්මුතිය තුල පිළිකුල් භාවනාව අසුබය ධාතු කර්මස්ථානයේ වැඩුවත් එයාට ඒක අඛණ්ඩව කරනවා නම් කෙලෙස් හටගන්නේ නැහැ.
ඒ කෙලෙස් හටගන්නේ නැත්තේ දුරු වෙලා නෙවෙයි යට වෙලා නිසා. ඒ නිසා මම මේ කියන්නේ කෙලෙස් දුරු වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අනුස්සයම නැසෙනවා කියන එක නෙවෙයි. අර කියපු අපි අරමුණක් මත වරදවා තැම්පත් වෙච්ච කෙලෙස් දුරු වෙනවා. කියන එක. ඒ කියන්නේ අර ආරම්භන අනුසය කියන එක දුරු වෙනවා විපස්සනා. එහෙම ගත්තාම අපි ඒකයි මං කිව්වේ හොඳට භාවනා කරනකොට වැඩි කාලයක් වැඩි ඡන්දයක් වැඩි අවස්ථාවක් දීදී එයා මේ සම්මුති පරමාර්ථයෙන් හොඳට වෙන් කරගෙන එයාට හොඳට මේ දකින අරමුණේ නාම රූප දෙක වෙන් කරගන්න පුළුවන් නම් අන්න එයා සුදුසුයි දැන් විදර්ශනාවට සුදුසුයි කෙලෙස් දුරු කරන්න සුදුසුයි කියලා කියවිතේ. ඒ නිසා එහෙම පටන් ගත්තු කෙනාට ඔන්න භාවනා කරනකොට එනවා ආශ්‍රව වශයෙන් අතීතයේ අපි පුරුදු පුහුණු කරපු දේව සම්මුති වශයෙන් ගෙවල් දොරවල් ඉඩකඩම් අමුදරුවෝ ඥාති ගැන රැකී ආරක්ෂා ගැන ඔය වගේ මොනෝ හරි දේවල් අපිට එනවා. අන්න එහෙම එනකොට ඒවා අතීතයේ හටගත්ත දේවල් නම් දැන් සීවෙන්නේ. එතකොට එයා බලිය යුත්තේ කොහොමද කියන එකයි මම අර කිව්වේ. දැන් එයා බලිය යුත්තේ අතීතයේ හටගත්තේ මේ වගේම නාම රූප දෙකක්. ඒක එතනම නිරුද්ධයි. දැන් එහෙනම් මේ අතීත එකක් එනකොටම මට අහවල් කෙනා කියපු එක අහවල් කෙනා කියලා සිහි වෙනවා නම් ඒ සිහි වෙන්නේ මන් තුළම උපදින අවිද්‍යාව නිසා මම පුරුදු කරපු ආශ්‍රවයක් මිසක ඇති දෙයක් නෙවෙයි කියලා අන්න එහෙම හිතට වටහලා දීලා. දැන් මට මං මේ වැරදි සහගතව අතීතයේ ගත්තු අරමුණක්ම දැන් මේ මනසට එළඹ සිටිනවා මිසක් අතීතයේ හටගත් එක අතීතෙම නිරුද්ධ වෙනවා. ඒ වේදනාවද සංඥාවද සංකාරද විඥානයේද ඒ ඇහැද ඒ ශබ්දයේද ඒ රූපයේද ඒ කනද නිරුද්ධ වුණා කියලා බැලුවොත් ඔන්න එයා අතීත කෙලෙස් දුරු කරනවා. එහෙමයි අතීත කෙලෙස් දුරු කරනවා කියන කතාවේ තියෙන්නේ. එහෙම නැත්නම් අපිට යට කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා කරනකොට මොන හරි මතක් වෙනකොට මේක හිතන්න හොඳ නෑ කියලා මෛත්‍රී කමටහට එන්න පුළුවන්. හැබැයි ඒකෙන් නෙමෙයි යට එන්නේ. ඒ නිසා අන්න එහෙම කෙනෙක් අතීතයේ එන ඒවා දුරු කරොත් ඊට පස්සේ අනාගත කෙලෙස් පිළිබඳව ගත්තොත් අනාගතයේ පිළිබඳ සැලසුම් සකස් වෙන්නේ මොනවා හරි දේවල් කෙලෙස් වෙනවා. එතකොට බලය යුත්තේ කොහොමද? අනාගතේ උපදිනව නම් උපදින්නේ මෙබඳු ආකාරයෙන්ම ස්කන්ධ ටිකක්. ඒක තව ඉපදිලා නැහැ. ඒක පිළිබඳවත් මන් තුළම මේ වැටහෙන අදහසක් පමණයි. හැබැයි දැන් මේක අනාගතේ මෙහෙම දේවල් කරනවා මෙහෙම දේවල් කරන්න හිතානවා කියන ඉන්නවා කියලා මට අරමුණු වෙනකොට හිතන්න ඕනේ. එහෙනම් මේ උපදින්නේ මේ නාම රූප දෙකක්. අනාගතේ පහළ වෙනවා නම් මේ නාම රූප දෙකක්මයි පහළ වෙන්නේ. හැබැයි ඒකද ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්ම ටිකක් කියලා අනාගතය ආරම්භයක් බලන්න. වර්තමානයේ කෙලෙස් ආවොත් එතකොට බැලිය යුත්තේ කොහොමද මේ අරමුණ හොඳට තේරුම් අරගෙන මේ මොහොතේ පහළ වුණේ නාම රූප දෙකක්. ඇයි එහෙම බලන්නේ? නාම රූප කියන ඒවා තේරුම් ගත්තු කෙනෙක්. සත්‍ය ඥානය කියන එක තේරුම් ගත්තු කෙනෙක්. ඒ නිසා දැන් යා මුලා වෙන අරමුණේ මුලා වෙන්න පුළුවන් අපිට අතීත අරමුණක මුලා වෙන්න පුළුවන් වර්තමාන අරමුණකට මුලා වෙන්න පුළුවන් අනාගත අරමුණක. දැන් ඔය අතීත අනාගත වර්තමාන කොයි අරමුණක මුලා වුණත් අපි මානසිකාරය කළ යුතු යෝනිසෝ මානසිකාරය තුනක් නෙවෙයි එකයි. ඒ මොකද්ද? ඇත්ත හිතට පෙන්නලා දෙන එක විතරයි. මොකද අතීතෙත් හටගත්තේ මෙහෙම ඇත්තක්. දැන් හටගන්නෙත් මෙහෙම ඇත්තක්. අනාගතේ හටගන්නව නම් හටගන්නේ මෙහෙම ඇත්තක්. මොන ඇත්තක්ද කියලා ඇහුවොත් අන්න එයා අර විදර්ශනාවේ මුල් අවස්ථාවේ මතු කරගත්තු සිද්ධි. ඒ මොකද්ද? සම්මුතිය තේරුම් අරගෙන සම්මුතිය තුල අපි තුල සම්මුතිය තුල සැඟවිලා තියෙන නාම රූප දෙක. දැන් යාට හොඳට වැටහෙනවා.
හැබැයි Tamanට ඒ වුණාට එකපාරම කෝප්පේ කියන අදහස එනවා. ඒ එන්නේ මොකක් නිසාද? ආශ්‍රව නිසා. හැබැයි ආව ගමන් නෑ මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් කියලා සිහි කරොත් එයාට වැටහෙනවා. ඒ ප්‍රමාණය. ඒක තමයි එයාගේ ඒ විපස්සනාව තේරුම් ගත්තු කෙනා එයාගේ විපස්සනා භූමිය සම්පූර්ණ වෙච්ච කෙනා. මොකද දිට්ඨි විසුද්ධියටපත් වෙච්ච, ඒ කියන්නේ දැක්ම කෙනෙකුගේ පිරිසුදුනයි කියලා එයා රැවටෙන්නේ නැතුව ඉන්න කෙනෙක් නෙවෙයි. රැවටෙනවා. හැබැයි රැවටුණාට ඒ රැවටුණා කියලා දැනගෙන ඒකේ ඇත්ත පෙන්වුවොත් ඒ මොහොතේම ඒ රැවටීම දුරු වෙනවා නම් එයාගේ අර කියපු සත්‍ය ඥානෙ පදනම වැටිලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මුලින් අපි සත්‍ය ඥානයේ පදනම දාගන්න ඕනේ. ඒකට අර යථාභූත ඥානය කියලා කියනවා, ධම්මට්ඨිති ඥානය කියලා කියනවා. මේ පදනම තමයි අපි කවුරුණත් භික්ෂුවක් වේවා, ගිහි කෙනෙක් වේවා, ඔය පදනම දාගත්තාම අන්න ඊට පස්සේ මෙයාට තුන් කාලෙන් එන යම් තාක් කෙලස් තියෙනවා නම් සමතයක් වඩනකොට වෙන්න පුළුවන්, විදර්ශනාවක් වඩනකොට එන්න පුළුවන්. ඒ එන කෙලස් ටික දුරු කරනවා. එතකොට දුරු කරන්නේ මොනවද? අතීතයේ අපි ඇති බවට වැටෙන හැම එකක්ම මේ මොහොතේ සිහි වෙවි එනකොට නෑ මෙතන මේ අවිද්‍යාව නිසා මට වැටහෙන ස්වභාවයක් නිසා අතීතේ ඒක නිරුද්ධයි. ඒක කොහොමද අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ? දැන් අපි කියමුකෝ මේ ශබ්දේ කියන එක, මේ ශබ්දේ අපිට හොඳට වැටහෙනවා මේ මොහොතේම හටගත්තේ, මේ මොහොතේම මේක නැති වෙනු නිරුද්ධයි. දැන් අපි මේ ශබ්දේ හොයාගෙන යනවද? නෑනේ. කවදාවත් මේ ශබ්දේ හොයාගෙන යන්නේ නෑ. ඇයි? ඒ අරමුණ අපිට පැහැදිලි. නේ? හැබැයි අපි මේක හොයාගෙන යනවද නැද්ද? මේක හොයාගෙන යන. ඇයි? හැබැයි මේ අරමුණේ දෙකේම ඇත්ත එකයි. ඇත්ත එකයි. නමුත් මේක හොයාගෙන අපි එනවා. මේක හොයාගෙන යන්නේ ඇයි? මේකේ අපේ අනුසය තැම්පත් වෙන්නේ නෑ. ඒ නිසා අපි ඕනනම් මේ ශබ්දේ නැවත උපද්දවන්න පුළුවන් කියලා දන්නවා. හැබැයි ඉපදිච්ච ශබ්දේ හොයාගෙන ඉන්නේ නැහැ අපි. ඇයි? ඒකේ අපිට අර කියපු ආරම්භන අනුසය තැම්පත් වෙන්නේ නැති නිසා. හැබැයි මේකේ ආරම්භයත් අපිට සංතානුසය කියන එක තියෙනවා. ඒකෙන් කෙලස් උපදින්න පුළුවන්. කොහොමද? මේක අපි එක දිගට අධික ශබ්දයකින් ශබ්ද කරොත් අන්න ඒකේ අකමැත්ත එන්න පුළුවන්. ඒ එන්නේ මොකද්ද? අර සංතානුසය කියන එක. ඇතුළත උපතින් මාපු අනුසයක් තියෙනවා. ඒක තවම ප්‍රහීන වෙලා නැති නිසා එන්න පුළුවන්. හැබැයි අර කියන අරමුණ අපි මේක තියනවා කියන ගන්න මෝඩකමක් තියෙනවා. ඒ විදිහට එන්නේ නැහැ. පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න ටිකක් ගැඹුරුයි. නමුත් මේ ගැන හිතලා අවබෝධයක් ආවොත් පුදුමාකාර නුවණක් ඇති වෙනවා. හා බොහෝම පහසුවෙන් කෙලස් දුරු වෙනවා. තේරුම් ගන්න. පහසුවෙන් දුරු වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න වැඩිවොත් වේගෙන් කෙලස් දුරු කරගන්නත් පුළුවන්. බොහෝම වේගෙන් ප්‍රතිඵල කරා යන්නත් පුළුවන්. ඉතින් හැබැයි මේක අර Tamanට මේක වැටහෙනකම් මේක මේ මොහොතේ කියනකොට වැටහෙනවා ඇති. නමුත් සමහර විට ආපහු මේක යට යන්න පුළුවන්. යට ගිහිල්ලා මේ ගතිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි Tamanගේ නුවණක් හැටියට මේක තියාගත්තා. නුවණක් හැටියට තියාගත්තොත් හරියම වටිනවා. ඉතින් ඔන්න ඕක ආරම්භය ආයිතින් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මම එහෙම කිව්වට ඉතින් ඒක ගැන ඕනේ නැහැ. වර්තමාන සිද්ධියක් තුළ නුවණින් ඉන්නවා කියන එක. ඔව්. ඒකට විදර්ශනාව එකට යෙදෙන්න කොහොමද? එතකොට වර්තමාන සිද්ධියක් තුළ නුවණින් ඉන්නවා කියන්නේ එයාට එක්ක කමටහනක ඉන්නවා. නැත්තම් ආයතන 6 තුලින් අපිට අරමුණ වෙන හැම අරමුණක් තුළටම නුවණ තියාගෙන ඉන්නවා. එතකොට මේ විදර්ශනා පැත්තට කියන සම්පූර්ණ පැත්ත. විපස්සනා. කියන්නේ මේ වර්තමාන අරමුණු තුල කෙනෙක් ඉන්නවනේ ඒක විපස්සනාව. සමතේ කියන එක වර්තමාන අරමුණු කියන වෙරීමට යන්නේ නැහැ. සමතේ කියන්නේ සම්මුතියක් නේ. ඒකට කෙනෙක් කියව සම්මුතිය අතීත අනාගතද වර්තමානද කියලා හෙව්වා. සමතේ. සමතේ. නෑ සම්මුතිය. සම්මුතිය. මොකද්ද කියන්නේ? සම්මුතිය අතීත ධර්මයක්ද අනාගත ධර්මයක්ද වර්තමාන ධර්මයක්ද? මොකද්ද කියන්නේ?
මොනවද කිය යුත්තේ මොකක්ද එතකොට? නෙවෙයි කිව්වොත් ඒකටත් උත්තරය ඕනේ හැබැයි. සම්මුතිය අතීතේ වෙනත් වර්තමාන අනාගත තුන් කාලෙම මම සම්මුති ධර්මයක්ද කියලා. දැන් අතීතය කියලා කිව්වොත් ඒක සම්මුතියක් නේ. අතීතය කිව්වොත් ඒක අනාගත කියන එක සම්මුතියක්. නේද? පච්චුප්පන්න කියන වර්තමානයේ කියන එක සම්මුතිය. අපි වර්තමානයේ කියන අදහසක් තියෙනවා. ඒ අපි වර්තමානයේ කියන එක නෙවෙයි මේ ධර්මයේ වර්තමානයේ කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? කියන්නේ තන්තං කාරණං uppannං පච්චුප්පන්නං කියලා මට මේ විග්‍රහ මතක නැහැ. ඒ කියන්නේ පච්චුප්පන්නේ කියලා කියන්නේ මේ මොහොතේ හටගත් යම් යම් කාරණයක් නිසා හටගත් කියන අර්ථයෙන් තමයි වර්තමාන කියන්නේ. පච්චුප්පන්න මේ මොහොතේ හටගත් කියන අර්ථේ. එතකොට සම්මුතිය කිව්වොත් සම්මුතිය අතීත ධර්මයකුත් නෙවෙයි අනාගත ධර්මයකුත් නෙවෙයි වර්තමාන ධර්මයකුත් නෙවෙයි. නමුත් අපි සම්මුතියේ කියන අතීතය කියලා එකක් කියනවා. අනාගතය කියලා එකක් කියනවා. වර්තමානය කියලා කිව්වට අතීත අනාගත වර්තමාන ධර්ම නෙවෙයි සම්මුතිය කියලා. එතකොට ඒකත් සම්මුතියක් එතකොටනේ. ඉතින් එතකොට එහෙම ගත්තාම මේ විපස්සනාව හැම වෙලාවෙම වර්තමාන ධර්මයක් අරඹයා නම් වර්තමානයේ තියෙන පරමාර්ථ ධර්ම. මොනවද? වේදනා සංඥා සංකාර විඥාන කියන ওই ධර්ම තමයි වර්තමාන වෙන්නේ. එතකොට එහෙනම් කෙනෙක් වර්තමානයක් තුල ඉන්නවා කියන තුල වර්තමානයක් තුල ඉන්නවනම් ඔහු සමතේ නෙවෙයි ඉන්නේ. විදර්ශනා. අර මම අහපු ප්‍රශ්නෙට මේ කිව්වේ. එතකොට ඒ වර්තමානයේ කියන්නේ මේ මොහොතේ යාට පහළ වෙන ස්කන්ධයන් අරබයා නුවණ තියෙනවා කියන එක. නේද? එතකොට යා ඒ වර්තමානයක් තුළ හිත පවත්වනවා නම් එයා හොඳ පිරිසුදු විපස්සනාවක ඉන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා අහුවොත් අරමුණ එන අරමුණ තුළ ඒ මොහොතේ හට ගන්නකොට මෙතන නාම රූප දෙකක් පහළ වුණේ හෝ ස්කන්ධ ටිකක් පහළ වුණා කියලා හෝ නාම රූප දෙක පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ කෙනෙක්ගේ නුවණ තියෙනවා නම් ਉਹ වර්තමානයක් තුළ සිහියෙන් ඉන්නවා. හැබැයි ඒකට වර්තමානයේ මේ මොහොතේ එයාට මේ රූපය කියන එක දැකීම වෙන්නේ. හෝ මේ ස්කන්ධ ටික හටගත්තේ කියලා හිතනවා පිරිසුදු වර්තමානෙක ඉන්නවා. හැබැයි ඒ මොහොතේ එයාට ඔය කියන කෙලෙස් එකක්වත් උපදින්නේ නැහැ. අර කියපු අනුසය එකක්වත් උපදින්නේ නැහැ. ඒ කෙලෙස් අනුසය වෙන්නේද නැහැ. වර්තමාන සිද්ධියක් තුළ සිහියෙන් ඉන්නවා කියොත් විදර්ශනාවෙන් ඉන්නවා කියන්නේ. ඔව්. අපි සමානකට දැන් ටීවී එකක් බලනවා. ඔව්. ටීවී එක බලනකොට දැන් සමානට කතා කරනවා කෙනෙක් ඇහෙන්නේ නැහැ. නමුත් ඒකට අපි ටීවී එකේ තියෙන දේම හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා. ඔව්. එතන විදර්ශනාවක් නෙමෙයි නේද? නෑ එයා වර්තමානයේ සිහියෙන් ඉන්නවා කියේතු නෑ නේද? බලන දේ පිළිබඳව එයා හොඳ අවධානයක් තියෙනවා. අවධානයක් කියන එක මෝඩකමටත් එදෙනවනේ. සිහිය කියන වචනේ හැම වෙලාවෙම ගත්තොත් මම කියන්නේ ධර්මයේ සිහිය සම්මුතියේ සිහිය කියන එක නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි සම්මුතියේ සිහියෙන් ඉන්නවා කියන කතාවක් කරනවා. හැබැයි සතිය කියන ධර්මයේ කුසලයක මිසක අකුසලයක යෙදෙන්නේ නැහැ. එතකොට ගත්තාම අපි මේක ගැනම කල්පනාවෙන් ඉන්නවා කිව්වොත් එයා ඉන්නේ අසිහියෙන්. මොහේ වෙදිලා තියෙන්නේ. එයා වර්තමානික සිහියෙන් නැහැ. හැබැයි සම්මුතිය කියනවා සිහියෙන් ඉන්නවා කියලා. ඒක ලෝක විවහාරය. හැබැයි අපි කතා කරන්නේ ලෝක විවහාරයක් නෙවෙයි. අපි විපස්සනාවක් ගැන කතා කරොත් කිය යුතුයි ඔහුට කිසි කලකට කෙලෙස් නැහැ. කෙලෙස් උපදින්නේ නැහැ කියනවා. තේරුණාද? බාහිර අරමුණ දිහා සිහිය කියන්නේ නෙවෙයි අර ඒ බාහිර අරමුණ දකින්නවා කියන සංසිද්ධියට තමන්ගේ පැත්තට යොමු වෙනවා කියන්නේ. ඔව්. ඒක නෙවෙන්නේ. දැන් අපි සිහියෙන් ඉන්නවා කියන තැනක මේ කතාව හොඳයි. ඒ කියන්නේ අපි මේකේට නැඹුරු වෙලා මේකේ තුල ඉඳගෙන අපි නාම රූප ගැන බැලුවොත් ඒ සිද්ධිය වැරදි නේද? මේ සිද්ධිය ඔක්කොම මෙහෙණි පහළ වෙන්නේ. ඒ සඳහා උපකාරක ධර්මයක් විතරයි මේ අරමුණ කියන එක. එතකොට එහෙම ගත්තාම එහෙනම් මේ
මෙහෙ පහළ වෙන ටිකනේ මෙහින් පෙන්වන්නේ. එතකොට අන්න ඒ නිසා අපිට මේ ආරම්භය පෙනීමක් තියෙනවා නම් ඒ ආරම්භය කැමැත්තක් තියෙනවා නම් මේ ආරම්භය අවිද්‍යාවක් ගැටීමක් ඇලීමක් මේ සියල්ල බඹයක් පමණ මේ ශරීරයේ තුලයි පහළ වෙන්නේ කියන එක නුවණ තියෙනවා. එතකොට එයා තමයි පැහැදිලි පිරිසුදු සිහියක් තුලේ ඉන්නේ. එතකොට ඒක තමයි නියම සිහිය පැහැදිලි සිහිය කියලා කියන්නේ. ඒ නිසා ඒක සිහියෙන් ඉන්නවා කියන එක. එතකොට අපිට ඒකට කියන්න ඕනේ සිහිය කියන එකම නෙවෙයි සිහි නුවණ කියලා. සිහි නුවණ කියලා. ඉතින් ඒ නිසා දැන් අපි මෙහෙම කියනකොට දැන් අපිට මේක ආරම්භය නුවණක් නැහැ. නුවණක් නැති වුණාට හැබැයි මෙහෙම අපි මේ සිද්ධිය ගන්නකොට මේකට හොඳ අවධානයෙන් අවදිමත් භවෙන් මේක ගන්නවා. හැබැයි ඔහු සිහියෙන් ඉන්නේ. ඒක වැරදි අවිද්‍යාව කියලා කිව්වොත් වැරදි. මොකද සිහිය කියන එක මේක අවිද්‍යාවෙන් කරන්නත් පුළුවන්. නමුත් සති සිහිය කියන එක පහළ වෙන්න පුළුවන් නුවණකින් තොරව. හැබැයි නුවණට පහළ වෙන්න බෑ සිහියකින් තොරව. හරිනේ? එතකොට අන්න එහෙම ගත්තාම කෙනෙකුට නුවණ නැතුව සිහිය දිනු කරන්න පුළුවන්. දිනු කරන්න පුළුවන්. ඒක තමයි අපි කරන දෙයට හිත යොමු කරගෙන කරනවා කියන එක. ඒක වැරදි නෑ. හැබැයි ඒක නෙවෙයි අපේ අවසානයේ හෝ නිවැරදිදී. ඒක අපේ සිහිය දිනු කරගන්න උපකාරකයක් විතරයි. නේද? ඇවිදින්න බැරි කෙනාට ඇවිදින්න බැරි කුඩා දරුවට ඇවිදින්න පුරුදු වෙනකන් අපි අත්වාරුවක් දෙනවා. හැබැයි ඒක අත්හරින්න ඕනේ. හැම වෙලාවෙම අත්වාරු වෙලිලා හරියන්නේ නැහැ. එහෙනම් මේක වැරදි කිව්වොත් ඒකත් වැරදි. මේකමයි හරි කිව්වොත් ඒකත් වැරදි. ඒ නිසා ඒකට චෝදනා තියෙනවා. ඒ චෝදනා තියෙන්නේ මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා. ඒ කියන්නේ අපි කියමුකෝ අර කියපු පියවරට කෙනෙක් හිත තියාගෙන ඉන්නවා කියලා. කෙනෙක් මේක විවේචනය කරොත් ඒක වැරදි. මොකද එයා පටන් ගන්න එතනින් නිසා. ඒ නිසා මෙයාට කිව්වොත් එහෙම නෑ මේ සිද්ධියට හිත තියාගත්තොත් වැරදි. ඕක නම් කවුරුත් දන්නවනේ. ඒ නිසා ඕක නෙවෙයි කළ යුත්තේ. මේ සිද්ධිය තුල නාම රූප දෙකක් තියෙනවා, සතර මහා ධාතු ටිකක් තියෙනවා කියලා ඔය විදිහට බැලුවොත්ුයි හරි කියලා කිව්වොත් එහෙම කවදාවත් ආධුනිකයාට කරන්න බෑ. ඒ එනිසා ගැඹුරු නුවණ තියෙන කෙනෙක් කරයි. ඒ නිසා මේ ආධුනික කෙනා මුලින්ම කරන්නේ මෙතන. ඒ සිද්ධියට සිහිය තියගෙන අවදිමත් භවෙන් ඉන්නවා. හැබැයි ආයි දන්නවා කෙලෙසයක් උපදිනවද නැද්ද කියන එකත් වැටහිම තියෙනවා. ඒ විදිහට මුලින් පුරුදු කරලා ඊට පස්සේ සිහි නුවණ දියුණු කරනවා. අන්නේ සිහි නුවණ කියන එකෙත් මට්ටම් තියෙනවා. කෙනෙක් එයා ඉස්සරෝම බලනවා මේක ධාතු වශයෙන්. හැබැයි ඒ බලනකොට එයාට නැඹුරු වෙලා තියෙන්නේ මෙහාට. මෙහාට නැඹුරු වෙලා ආයා මේකේ ධාතු වශයෙන් බලාගෙන ඒ ධාතු සංඥාව තුළ මේක පරිහරණය කරනවා. දැන් මෙහෙම අල්ලනකොට දැනෙනවා තද ගතිය. නේ? මෙහෙම අල්ලනකොට සීතල ගතියක් දැනෙනවා. මෙහෙම බොනකොට මේකේ සීතල උණුසුම් දැනෙනවා. එයා සිහි නුවණින් ඉන්නේ. එතකොට එහෙම ඉඳලා ඊට පස්සේ යා ඕක ටික ටික දිනු කරලා නාම ධර්මයන්ටත් හිත යොමු වෙනවා. එතකොට නාම රූප දෙක යා ඊට පස්සේ මෙහෙන් දකිනවා. ඒ වගේම මෙතනම හටගෙන නිරුද්ධ වෙන බව දකිනවා. ඒක අනුපූර්ව ප්‍රතිපදාවක් වශයෙන් ක්‍රමානුකූල වෙන වැඩපිළිවෙලක්. ඒ නිසා අපි කිව්වොත් ඇත්තනම් සත්‍ය ගත්තොත් මෙතන නාම රූප දෙකක් මේ මොහොතේ පහළ වෙන්නේ. ඒක මෙතනම නිරුද්ධ වෙනවා කියන එක තමයි පිරිසුදු නිස්ඨාව. හැබැයි කෙනෙකුට ඕකම කරන්න ගියොත් ඕක ඇත්ත කියලා ඒක කවදාවත් එයාට කරන්නත් බෑ. ඒක අසාධාරණයි. ඒ නිසා අන්න අර වගේ අනුපූර්ව ප්‍රතිපදාවක් වෙනවා. ඔව් කියන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ අපි කියමුකෝ මේ ජීවිතය කියලා. මේ භව දෙයක් ගත්තොත් මේ ජීවිතේ කෙනෙක් යම් කුසල කර්ම ටිකක් කරොත් ත්‍රි හේතුක අකුසල නැහැ. ත්‍රි හේතුක කුසල කියන්නේ. તો ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියන තැනකම තියෙන සුගතියක උපත්තියක් කියනවා. එතකොට මේ ජීවිතේ යම් කිසි කෙනෙක් හොඳ බලවත් කුසල කර්ම කරොත් ඥාන සම්පයුක්ත. එතකොට මරණාසන්න මොහොතේ යාට ඒ බඳුම කුසලයක් සිහි වෙනවා. මරණාසන්න මොහොතේ මරණාසන්න චිත්ත වීතියකට එළඹ සිටිනවා ත්‍රි හේතු ඥාන සම්පයුක්ත කුසලයක්. ඔව් ඒ ත්‍රි හේතුක කියන එක මම සාමාන්‍ය දන්නවා ඇති කියලා කිව්වේ.
අලෝභ දේශ මොහ කියන හේතු තුනම යෙද. ඒ කියන්නේ යම් තැනක නුවණ යෙදෙනවා නම් එතන කියන්න අවශ්‍ය නැහැ මේ දෙක ගැන. තේරුණා? ඒ නිසා මම කිව්වේ ඒක ඥාන සම්පයුක්ත කිව්වාම එතකොට මේ දෙක අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට එහෙම ගත්තාම කෙනෙක් නුවණින් කුසලයක් කරොත් එතකොට ඒ වෙලාවේ සිහි වුණොත් හැබැයි ඒ කුසලය බලවත් කුසලයක් වෙන්න ඕනේ. එතකොට ඒක යාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ම දෙනවා. හැබැයි ත්‍රි හේතුකයි හැබැයි ඒක දුබලයි. ඥානෙ දුබලයි. එතකොට එයාගේ ප්‍රතිසන්දිය දී හේතුකයි. එහෙම ගත්තාම හොඳ බලවත් කුසලයක් කරාම ඒක සිහි වෙනවා. එතකොට ත්‍රි හේතුකයි කියලාගේ හේතු තුන යෙදෙලා මොනවද? ලෝභ, අලෝභ, දේශ, මොහ හේතු තුන යෙදෙලා ඊට පස්සේ ඒ කර්මයට අනුව ප්‍රතිසන්දි මොහොත, ඒ කියන්නේ මරණාසන්න මොහොතේ ඒක සිහි වෙලා තව තැනක පහළ වෙනවා. එතකොට ප්‍රතිසන්දි සිතක් පහළ වෙනකොට ඒ සිතත් සමගම මේ හේතු තුනම යෙදিলা තියෙනවා. එතකොට එයාට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. එක්ක දෙවියෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, වෙනත් වෙන්න පුළුවන්. මට අපෝ කටපාඩම් කියනවා. ඔව්. ත්‍රි හේතුක කියලා කිව්වහම දැන් සිත් තියෙනවනේ සයින්. ඔව්. එතකොට දැන් සිත් කියවහම දැන් ලෝභ සිත්, දේශ සිත්, මොහ සිත් එහෙම තියෙනවා. ඔව්. ඒත් එහෙම දැන් කුසල සිත් කියවහම එතකොට දැන් ලෝභ, දේශ, මොහ සිත් තුනම එකට දෙන්නේ නෑ එතකොට. අකුසලයේ. කුසලයේ එතකොට ඒ සිත් තුනම එකට යෙදෙනවද? යෙදෙනවා. කුසලයේ යෙදෙනවා. අකුසලයේ යෙදෙන්නේ. මොකද ඒට හේතුව මොකද්ද? අකුසලයේ තුල තියෙන මේ ලෝභයයි දේශයයි ආරම්භන වශයෙන් විරුද්ධ ධර්ම දෙයක්. ඒ කියන්නේ ලෝභයේ ස්වභාවය තමයි අරමුණේ ඇලෙන බව. ද්වේෂයේ ස්වභාවය අරමුණ ගැටෙන බව. මේක කවදාවත් එකට ගැට ගන්න බෑනේ නේද? අන්න ඒ නිසා කවදාවත් අකුසලයේ තුල මේ ධර්මතාව තුන එකට උපදින්නේ නැහැ. හැබැයි පුළුවන් ලෝභයයි මෝහයයි හට ගන්න පුළුවන්. ද්වේෂයයි මෝහයයි හට ගන්න පුළුවන්. හැබැයි මේ තුන හට ගන්න ඒ බැරි හේතුව ඒක කියන්නේ සාමාන්‍ය අර කාරණාවෙන් ගත්තොත් බොහොම සරලයි. මොකද මේ දෙක ගැටීම ඇලීම දෙක එකට උපදින්න බෑනේ. ඒ නිසා හැබැයි කුසලයේ තුල පුළුවන්. මේක පුළුවන්. ඉතින් ඒ නිසා අකුසලයේ තුල ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ. කුසලයේ තුල ඒක හේතුක ප්‍රතිසන්දි නැහැ. එක්ක අ හේතුක, එක්ක දි හේතුක, එක්ක ති හේතුක. එහෙනම් අවසන් කරන්නේ. හොඳයි එහෙනම් මේ මොහොතේදී ධර්ම සාකච්ඡාවක්, ධර්ම දේශනාවක් කරලා ධර්ම දානමය පින්කමක්, කුසස් පින්කමක් සිද්ධ කරගත්තා. මේ උතුම් කුසල බලය දෙවියන් ඥාතීන් ඇතුළු සාසම්බන්ධ හැම දෙනාටම උතුම් ධර්මඥානෙ පහළ වීමට නිවන් දකිනාතුරු ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීව සුඛාපතිපදාවෙන් කිප්පාභිඥාවෙන් ධර්මය අවබෝධ කර ගැනීමටත් ඒ වගේම උපන් ආත්මවල නිවන් දකිනාතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න, සී සද්ධර්මයේම අහන්න ලැබෙන්න, ප්‍රඥාව පහළ වෙන්න, වහා වැටහෙන නුවණ ඇති වෙන්න, ඒ වගේම ප්‍රතිභාන ශක්තිය ඇති වෙලා ඊතා ඉක්මනින් ධර්ම අවබෝධය ඇති කරගන්න, ප්‍රඥාව පහළ වෙලා සම්මා දිට්ඨික ජීවිත ලැබලා පාරමී සම්පූර්ණ වෙන ඊතා ඉක්මනින් සසර දුක නිමා කරගන්න මේ කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සහ සම්බන්ධ වෙච්ච ආගම හිටපු සියලු දෙනාටම පැමිණි නොපැමිණි හැම දෙනාටවත් මේ කුසල් උතුම් ධර්ම ඥානමේ ධර්ම දානමේ පින්කමක් වේවා, උතුම් පාරමිතාවක් වේවා, උතුම් මාර්ගෝපකරණයක්ම වේවා කියලා සාදු කියලා. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු